So welcome to part 2 of statistics. අපි පටන් ගන්නේ normal distribution and Z distribution වලින්. අපි ඉස්සෙල්ලා කතා කරමු මොකක්ද normal distribution එක කියන්නේ කියලා. Normal distribution එක කිව්වොත් bell shaped curve එකක්. Normal distribution එක definition එක ගත්තොත් mode, median and mean තුනම එකතැන intersect වෙන එක. මේක මෙච්චර important වෙන්නේ දැන් ස්වභාවයේ කියන්නේ සාමාන්‍ය පරිසරයේ අපි දකින ඕනම distribution එකක්. ඒ කියන්නේ පන්තියක ළමයින්ගේ උස ගණයක තියෙන සෝෂියෝ ඉකොනොමික් ස්ටේටස් එක ඒ කියන්නේ පොපියුලේෂන් එක දේහ බර දිස්ත්‍රික්කයේ තියෙන ළමයින්ගේ ලකුණු ගන්න ඕනම එක ඒ බෙල් ෂේප් එක තමයි දකින්න පුළුවන්. මෙන්න මේ කියන බෙල් ෂේප් එක කරලා the majority of frequency ගොඩක් කරලා මේ density කියලා කිව්වට මේක distribution of pizza delivery times එක නේ. පරිසරයේ දකින තියෙන ඕනම distribution එක බොහෝ distribution ගොඩක් statistically perfect නම් මෙන්න මේ විදිහට තමයි එන්නේ. average ඉන්න කට්ටිය ගොඩක් වැඩි, extremes වල ඉන්න කට්ටිය අඩුයි. පන්තියක ලකුණු ගන්න උනත් බැලුවොත් ඒ කියන්නේ පන්තියක ගොඩක් ළමයි බැලුවොත් ගොඩක් කට්ටියට average ලකුණු ගන්නක් තියෙන්නේ. ස්පෙෂල් කේසස් ටිකක් හින්දා ගොඩක් ලකුණු තියෙන කට්ටිය ඉන්නවා, ගොඩක් අඩු ලකුණු තියෙන කට්ටිය ඉන්නවා. All the measures of central tendency mean, median, mode falls precisely in the center. ඒ කියන්නේ මෙන්න මේ 30 තමයි mode එකයි median එකයි mean එකයි තුනම එන්නේ. ඒත් normal distribution එක මෙච්චර ස්පෙෂල් වෙන්නේ මොකද්ද? normal distribution ගත්තා අපි ඒ curve එක plot කරනකොට මෙන්න මේ equation එක තමයි හැමතිස්සෙම වැඩ කරන්නේ. මේ equation එක ඕනේ නෑ මේක කරන්න. මම මේක equation දැම්මේ මේකයි. mathematically predictable ඔය shape එක. mathematically equation එකක් කරනවා වැඩ කරනවා නම් මේකේ relationship එකක් තියෙනවා. මේක. The normal distribution curve has a constant relationship with the standard deviation. Standard deviation කියන්නේ මේකේ width එක වගේ හැම. මේ width එකත් එක්ක තියෙන relationship එක මේකයි. 68.26 of values fall in the range of one standard deviation. ඒ කියන්නේ අපි මේක පළල ගත්තොත් ඒ කියන්නේ මේකේ ශේෂ්ත්‍රඵලෙන් හැවත් වර්ගඵලෙන් කියන්නේ ඒරියා එක කියන්නේ මේ ෆ්‍රීකවන්සි එකනේ. ෆ්‍රීකවන්සි එක කියන්නේ මේකට ලක් වෙලා ඉන්න කට්ටිය ගන්න. ඔක්කොම values වල 168ක් එක ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක රේන්ජ් එක තමයි තියෙන්නේ. 95ක් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් දෙකක මේකක. මේක සම්මත රිලේෂන්ෂිප් එකක් හින්දා අපි ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් ගාන දන්නවා නම් ඒකට වැටලා තියෙන වැලියුස් ගානක් දන්නවා normal distribution එක. 99.73 3 ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් වලට තමයි ලක් වෙලා තියෙන්නේ. මෙන්න මෙහෙම පෙන්නන්නේ. මේ තින්නේ ස්ටෑන්ඩඩ් අර වැලියුස් ටික මේකත් ෆ්‍රීකවන්සි එක මේකේ values වල එක standard deviation එකේ එක value එකකට ඉතින් plus or minus 1 වල 168ක් අනිත් එකට 197ක් 2 standard deviation range එක 3 standard deviation නම් 199ක් විතර ලක් කරලා තියෙන එන්නේ පරාසය ASCII එක normal distribution තියෙනවා මේ normal distribution වෙනස් වෙන උස width එක mean එක පළල අනුව එක උට mean එකයි standard deviation එකයි අනුව normal distribution වෙනස් වෙන ඒක අපිට අපේ කලින් equation එකත් මෙයා කරන්නේ මේ mean එකයි standard deviation එක මේ variable මේවා අපි මේවල values අනුව අපි අදින curve එක කෙට්ටු වෙන්න පුළුවන් මහත වෙන්න පුළුවන් ඒත් perfectly symmetrical උඩක් ආපහු මම එක්ස්ප්ලেইন කරන්න තේරුම් නැත්තම් මේ mu කියන්නේ mean එක මේකෙන් එක ස්ටෑන්ඩඩ් ඩිස්ට්‍රිබියුෂන් එක width එක ගත්තොත් මෙන්න මේ ෂේඩ් කරලා තියෙන ඒරියා එකට 168.26ක වැලියුස් ටිකක් අවු කරනවා. ඒ කියන්නේ අපි දන්නවා පන්තියේ ළමයි 100ක් ඉන්නවා කියලා පන්තියේ ළමයි 100ක් ඉඳලා අපි එක ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක ඒරියා එක මෙහෙම කලර් කරොත් පන්තියේ ළමයිගේ 168ක් අවු වෙනවා මෙන්න මේ පරාසයට. Total area under the standard normal curve අපි standard normal distribution table හෙවත් Z table එකක් ඇතුළත තමයි කරන්නේ. ඊට කලින් අය පොඩ්ඩක් බලමු මේ Z
ට්‍රාන්ස්ෆෝමේෂන් ඒවත් Z ස්කෝර් එක අපි A level වල ගොඩක් කට්ටිය දන්නේ නැහැ ගොඩක් අය තේරෙන්නේ නැති Z ස්කෝර් එක ගොඩක් හිතන තරම් කම්ප්ලෙක්ස් එකක් නෙවෙයි හිතන් ටිකක් ලේසි අපි ඒක හරියට අන්ඩර්ස්ටෑන්ඩ් කරොත් ෆෝමියුලා එක මේක රෝ ස්කෝර් කියලා කියන්නේ අපේ ලකුණ mean of the distribution කියන්නේ population එක mean එක ගන්න තියෙන ලකුණු අපි A level වල ගත්තොත් ඒ ඔක්කොම කරපු ඒ සබ්ජෙක්ට් කරපු ළමයින්කින් ගත්ත අරන් තියෙන සාමාන්‍ය ලකුණු ප්‍රමාණය ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් කියලා කියන්නේ අපි කලින් ෆෝමියුලා එකක් ඉගෙන ගත්ත ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක කැල්කියුලේට් කරන්න ඒකෙන් බෙදනවා බෙදිලා ඊට පස්සේ එන අගය තමයි වගේ Z ස්කෝර් එක හේවත් ස්ටෑන්ඩඩ් නෝමල් ඩීවියේට් කියන එක මෙන්න මේක තමයි Z ස්කෝර් ටේබල් කියලා කියන්නේ ගොඩක් කම්ප්ලෙක්ස් එකක් නෙවෙයි මේක ලේසි විෂුවලයිස් කරලා කටපාඩම් කර මේ මෙතඩ් එක කටපාඩම් කරලා ගණන් හදනවට වඩා මේක ගන්න මේ ඇක්සිස් එකේ Z එක ඊට පස්සේ මේකෙන් පෙන්නන මේක ඈතට යන්න මේ හයිලයිට් කරපු මෙන්න මේ ලයින් එක ෂිෆ්ට් වෙනවා මේ පැත්තට. එතකොට Z එක ලොකු වෙන මේ අර පාට කරලා තියෙන ඒරියා එක වැඩි එක half එක. සමහර ටේබල් තියෙනවා මෙන්න මේක ඉඳන් පාට කරගෙන යනවා. ඒ තමයි බලන්න ඕනේ මේ ටේබල් එකේ කොතන ඉඳන්ද පටන් ගන්න කියලා රෙෆරන්ස් එකකට. මේ ටේබල් එක ගත්තොත් මිඩ් පොයින්ට් එකේ ඉඳන් ඈතට Z එක වැඩි වෙන කවර් කරන ඒරියා එක පෙන්වන්නේ. area found in the table. උදාහරණයක් හැටියට අපි හිතමු අපි Z එක ගන්න 1.0 කියලා. 1.0 මේ අක්ෂින් Z එක මේ තුන්වෙනි දෙවෙනි දශම ස්ථානෙට මේක තියෙන්නේ. 1.03 කියලා හිතන්න. ඒතකොට 1.0යි මෙහෙම 1.03 එක Z මේකක් තියෙනවා නම් table value එක 3485. ඒ කියන්නේ මෙතන තියෙන area එක 3485. ඒ කියන්නේ මේකේ Z එක මේ සම්පූර්ණ කරන මේ 5 වලින් කියන්නේ මෙතන 0.3485 fraction එකක් පාට වෙලා තියෙනවා. මේකේ අර application එක මම කියන්නකෝ. දැන් උදාහරණයක් හිතන්න එක ළමයෙක් ඉන්නවා මම මේක A level මේකෙන් මේ කියන්නේ A level example එක අර 2.0 එක Z score එකක් තියෙනවා. 2.0 එක Z score එකක් කියන්නේ 0.4772. ඒ කියන්නේ මෙතන Z එක 2.0 මෙතනින් 0.4772 පාට වෙලා තියෙනවා. දැන් A level වල plus 2.0 Z එකක් කියන්නේ plus නේ. කියන්නේ මෙතන ඉඳන් මේ පැත්තට. ඒ කියන්නේ මෙයාගේ ඔක්කොම පහු කළා මෙන්න එක half එකක් සම්පූර්ණයෙන්ම පහු කළා. එතකොට අපි කරේ මේ half එකත් අදාළයිනේ. දැන් plus 2.0 Z score එකක් තියෙන එක්කෙනෙකුට. එතකොට අපි ගන්න මේ half එකකින් represent කරන 0.5 population එකෙන් 0.5 මේ පාට කරපු half එකෙන් මේ පාට කරපු කොටසෙන් මේ table එකෙන් අරන් මේ fraction එක තමයි. දැන් මේක 2.0 නේ. මේකේ 0.5 කොහොමත් පාට වෙලා තියෙන්නේ. මොකද plus 2.0 හින්දා. එතකොට 0.4772 වලට 0.5 එකතු කරන්න ඕනේ. එතකොට අපිට එන්නේ පහු කරලා තියෙන fraction එක 0.9772. ඒ කියන්නේ 97.7කට 0.972 කියන population එකකින්. ඒ කියන්නේ ලංකාවේ A level ඒ subject එක ඒ subject නැත්නම් ඒ stream එක ලියලා තියෙන ළමයින්ගෙන් 97%කට වඩා වැඩි ලකුණු තියෙනවා එයාට. 97%ක් පාස් කරගෙන තමයි යන්නේ. ඒකින්ද තමයි Z score එක cut off වලට ඔච්චර important වෙන්නේ. මොකද අපි කැම්පස් වලට තෝරගන්නකොට ගන්න නියත ප්‍රමාණයක්. ඒ කියන්නේ ලියන කට්ටියගෙන් 103ක් හරි 104ක් හරි 105ක් හරි. එතකොට අනිවාර්යෙන් අර cut off mark එකේ ඉන්න කෙනා exam එක ලියලා තින අයගෙන් 95කට 96කට වඩා හොඳට වඩා ලකුණු තියෙන්න ඕනේ. ඒකින්ද තමයි Z score එක ඔච්චර යෝග්‍ය වෙන්නේ. කැම්පස් කට්ටිය තෝරනකොට කැම්පස් වල තෝර ගන්නකොට ආපහු කියන්න මේ Z එක මේ සිමෙට්‍රික 0 ඉඳන් ඈතට යනකොට මේ ඒරියා එක highlight වෙනවා කියලා කියන්නේ ඒ Z එකට cover වෙන fraction of the population. The fraction of the population ගණන් තියෙන يعني භාගය පාට කරලා තියෙන කියන්නේ Z එකට අනුව උදාහරණයක් ලෙස තවද අපි 2.0 ගත්තා 1.56 වගේ ගත්තා මෙතන 1.5 ගත්තා ටේබල් එක හරහා ගියා 1.56 කියන්නේ 0.4406
මේ පාට කරලා තියෙන ප්‍රතිශතය 0.4406. එච්චර ෆ්‍රැක්ෂන් එකක් z එකට වඩා අඩුයි. තව මේ මෙන්න කම්ප්ලීට්ලි අපි ගත්තොත් ප්ලස් කියන හින්දා මේ භාගෙත් යන. ඒකට 0.9406. මොකද මේ භාගෙත් යන හින්දා. ඒකෙන් තමයි z ස්කෝර් එකෙන් එක්ස්ප්ලেইন කරන්නේ. මෙන්න මේ වගේ ගණන් හදන්න තමයි z distribution එක උදව් වෙන්නේ. A random variable is normally distributed with a mean of 20 and a standard deviation of 5. Find out the probability of a randomly selected observation of the variable having a value. අපි probability කරන්නට කලින් මේව කරගත්තා. probability equation එකේ තියෙන්නේ උඩ r over p. ඒ කියන්නේ r කියන්නේ අපිට ඕනේ outcome එක divided by total outcomes. පළවෙනි එක between 20 and 6. මේ කෙලිම තියෙන්නේ population එක තමයි මේ curve එකෙන් පෙන්නන්නේ. මේ population එක ඉස්සෙල්ලා බලන්න ඕනේ 20 and 26 කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. අපි ඉස්සෙල්ලා table එකෙන් දැක්ක මේ highlight කරන ප්‍රමාණය තමයි fraction එක පෙන්නන්නේ. and 20 and 26 නේ. හරි. එතකොට 26 වලට අදාළ z score එක අපි හොයාගත්තා නම් z value එක හොයාගත්තා නම් එතකොට මෙතන මේ දන්නවනේ මේ values තියෙනවා 1 2 3 4 18 20 මේ mean එක මේක කළා 26 වලට එනකම්. ඉස්සරක මේ area එක proportional මේ පැත්තේ තියෙන standard deviation එකේ අගයට. එක standard deviation එකක් කියන්නේ 68.26%. z score කියන්නේ basically කොච්චර standard deviation ප්‍රමාණයක්ද කියලා. ඒ කියන්නේ මගේ z score එක ගත්ත 2.5. ඒ කියන්නේ 2.5 times the standard deviation මගේ තියෙනවා. එතකොට 26 බැලුවොත් 26 වල z එක හොයනවා. 26 x minus mu over sigma. mu කියන්නේ mean, sigma කියන්නේ standard deviation. 26 minus 20 over 5. 1.2 standard deviations. මේක z value එක. එතකොට කරන්නේ අපි අර ඉස්සෙල්ලා පෙන්නපු table එකට යනවා. table එකේ කියනවා මෙන්න මේ value එක 0.3849. කියන්නේ මෙන්න මෙහි 0.3849 area එකක් cover වෙනවා. ඒ කියන්නේ 26 with 20 අතර මුළු population එකේම 38.49% අහු වෙනවා. between 22 and 24 මේ ගාන අපි හදන්නේ ඉස්සෙල්ලා 22 වල 24 වල z එක හොයනවා. ඒ කියන්නේ මේ මැද mean එකේ ඉඳන් center එකේ ඉඳන් 24 වලට කොච්චර values ප්‍රමාණයක් අහු වෙනවද කියලා. ඒක z එක table එකේ බලමු 0.2881. ඊටසේ 22 වලට මැද ඉඳන් කොච්චර අහු වෙනවද කියලා. ඊටසේ ලොකු එකෙන් මේ 24 වල z එකෙන් 22 වල z එක අඩු කරාම මෙන්න මෙතන මේ ඉතිරි area එක අහු වෙනවා. එතකොට 0.2881 වලින් 0.1554 අඩු කරාම 13% එනවා. 10 18 උත් එහෙමයි කරන්නේ. මේක නෙගටිව් z's අපිට එන්නේ. නෙගටිව් z scores. එතකොට අපි කරන්නේ මේක පොසිටිව් කියලා අර graph එක symmetric නේ. මේ graph එක මේ පැත්තටයි මේ පැත්තටයි දෙකම symmetric. එතකොට මේකේ නෙගටිව් values උත් මේකමයි එන්නේ. නෙගටිව් කියන එක මේ අතහැරලා අපි ඒ shape එකට අදාළ මේ highlighted ප්‍රමාණය හෙව්වනම් හරි. ඒ කියන්නේ z එක මේ පැත්තට plus z එකයි minus z එකයි සමානයි. ඒතර minus 2.0 අපි හොයනවා නම් ඒකත් ඉතින් 2.0 දාලා මේ පැත්තට පාට කරගෙන යන්න ඕනේ. අපේ z scores බැලුවත් සමහර කට්ටිය ඉන්නවා z score එක negative. ඒ කියන්නේ standard deviation එක අනිත් පැත්තට mean එකට වඩා පල්ලෙහා මේකක් තියෙන සාමාන්‍ය අගයට වඩා. එතකොට මෙතන හොයන්න ඕනේ 10 18යි 10යි අතර 10 තමයි ගොඩක් ඩීවියේට් වෙලා තියෙන ඉස්සෙදා. එතකොට ඒකේ z එක ඍණ ගාන වැඩි, මේක ඍණ ගාන අඩුයි. මේ දෙකේ වෙනස හෙව්වොත් වෙනස ඒරියා එකනේ මෙහෙම එන්නේ. එතකොට මේ දෙක අතර තියෙන ඒරියා එක මෙහෙම හෙව්වම 32.15%. එතකොට less than 26 හොයනවා නම් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ පැත්තේ ඔක්කොම පාට කරා කියලා හිතා ගන්න. ඔක්කොම පාට කරා කියලා කියන්නේ 0.5. මේ පැත්තේ 3849 තියෙනනේ. ඒතකොට 0.5 එකතු කරන 3849 වලට 88.49%. හරි. එතකොට z distribution ඉවරයි. දැන් අපි කතා කරන්නේ inferential statistics ගැන.
ඉස්සෙල්ලා කෙලින්ම අතර descriptive statistics කියලා. අපි පළවෙනිම කැලේ කතා කරා මොකද්ද මේ දෙක අතර වෙනස කියලා. descriptive statistics කියන්නේ කෙලින්ම sample එකක් දෙනවා. sample එක ගැන අපි analysis එකක් කරනවා. ඒ sample එක කරේ population එක කරේ ඒ ගැන direct analysis එකක් කළා ඒක ගැන අපි describe කරනවා. inferential statistics වල කරන්නේ ලොකු population ඒ කියන්නේ ප්‍රජාවක් තියෙනවා. ඒතකොට මේ ප්‍රජාවේ පොඩි sample එකක් අපි ගන්නවා. මේ sample එක අරගෙන ඊට පස්සේ මේ sample එක අරගෙන මේ sample එක අපි describe කළා sample එකේ ගතිගුණ වලින් අපි predict කරන්න හදන population එක තත්ත්වය. ඒතකොට පොඩි sample එකක් අරගෙන sample එකේ mean median එහෙම බලලා මේක ගැන population එක ගැන idea එකක් ගන්න බලනවා. එතකොට මෙන්න මේ සංකේත අපි භාවිත කරනවා. population mean කියන මුළු population එකම මේවා කළා ගන්න තියෙන සාමාන්‍ය. sample mean කියලා කියන්නේ sample එක sample එක ගන්න සාමාන්‍ය. ඒ කියන්නේ sample එක ගන්න mean එක. මේ දේ population එකේ තියෙන standard deviation එක sigma sample එකේ standard deviation එක SD හෝ S කියලා ගන්නවා. මේවා වෙනස් එකිනෙකට. මොකද sample එකේ ටිකයි population එක කට්ටිය වෙනස්නේ. නෝඩ. ඒ sample එක ගොඩක් හොඳයි නම් sample එක accurate වෙන්න මේ දෙක සමාන වෙන්න ඕනේ. ඒකට population එකේ මෙතන එක sample තියෙන sample ගොඩක් ගන්න පුළුවන්. එක තැනින් sample ගන්න පුළුවන්. අපි හිතන්න population එකක් ගන්නවා කියලා ශ්‍රී ලංකා school children කියලා ලංකාවේ ඉන්න ඔක්කොම පාසල් ළමයි. අපිට එක තැන් වලින් sample ගන්න පුළුවන්. ඒ කියන්නේ යාපනයේ ඉස්කෝලේකින් sample ගන්න පුළුවන්, කොළඹ ඉස්කෝලේකින් sample ගන්න පුළුවන්. එක මේ ශ්‍රේණියෙන් ශ්‍රේණියට sample ගන්න පුළුවන්. එක district එකෙන් sample ගන්නවා, එක ඉස්කෝලෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ වනවා ඒ කියන්නේ ඉස්කෝලවල එක සමාජ මට්ටම් තියෙනවා. සමහර ඉස්කෝල ජාතීන් අනුව බෙදලා තියෙනවා. ඒකට සමහර ඉස්කෝල ද්විතීයික ප්‍රාථමික කියලා බෙදලා තියෙනවා. ඒතකොට මේ අනුව මේවල means එකම වෙනස්. මේ x/1 x/2 කියලා කියන්නේ ඒකින්ද. ඒතකොට මේවල means එකම වෙනස් හින්දා each of the sample means will be different to each other. ඔව්. එතකොට sampling error කියලා කියන්නේ sample means will be different from the population mean. ඒ කියන්නේ දැන් හිතන්න අපිට ලංකාවේ A level අපව කරන A level කියන්නේ ලංකාවටම කරන විභාගයක්. ඊට පස්සේ මේකේ අපිට සාමාන්‍ය ලකුණු මට්ටම ඕනේ. සාමාන්‍ය ඒ කියන්නේ average එක. එතකොට ලංකාවේම ළමයින්ගේ A level වල හිතන biology වලට ලකුණු average එක හොයන්න අපි කොළඹ ඉන්න ළමයි ටික ඔක්කොම එකතු කරලා ඒ කට්ටියගේ average එක හොයාගත්තට වැඩක් නැහැ. මොකද vary වෙනවා. මේ district එකේ district එකට. ඉතින් මේකට sampling error කියලා කියනවා. නමුත් population එකයි sample එකේ mean එකයි වෙනස් කියන එකට. ඒ sampling distribution of means කියලා එකක් තියෙනවා. මේ කියන්නේ අපි ගොඩාක් samples ගන්නවා. මේ x bar එක හතරන්නේ ගොඩක් අරක් මෙයවල අපි ව්‍යාප්තියක් හදනවා. අපි ඉස්සෙල්ලා කරේ ව්‍යාප්තියක් අරගෙන ඒකේ mean එක හොයන එකනේ. දැන් මේ ලොකු එකෙන් මේ ලොකු population වල අපි ගොඩක් sample අරගෙන ඊට පස්සේ එක sample වල means ගොඩක් ගන්නවා. ඒ means ටික අපි මේ means ටික මෙහෙම plot කරාම ඒවත් normal distribution එකක් එනවා. මේක mean එකේ value එක මේක mean axis එකෙන්නේ. mean axis එකෙන්නේ ඒ mean එක ගත්ත frequency. ගොඩක් samples වල average value එකක් තියෙනවා ගොඩක්. කියන්නේ මේ mean එක තමයි ගොඩක් sample වල හම්බෙන්නේ. සමහර sample වල අඩු mean එකක් හම්බ වෙනවා පොඩි. සමහර sample වල ලොකු mean එකක් හම්බ වෙනවා. ඒකත් normal distribution එකකට තමයි add කරන්නේ. The corresponding distribution will be a normal distribution. This is a theoretical distribution. There's a properties on the sampling distribution of means. දැන් ඒකෙත් අපි normal distribution එකක් ගන්නනේ. ඒකෙත් properties තියෙනවා. ඊට මේ mean කියලා කියන්නේ the mean of the means. අපි sample ගොඩක් කරන් ඒවල mean හොයාගත්තා. දැන් මේ mean ගොඩෙත් අපි ආපහු average එක කරනවා. double workout එකක් වගේ. You find the mean of something. You find many means and then you get them all together and then you find the average of the averages. The mean of the sampling distribution of means is the mean of the population from which the source is sampled. මේ distribution එක තමයි the sampling normal distribution of sampling means. The distribution of sampling means. ඒකෙත්
මේ mu x bar කියලා තියෙන්නේ මේ ඔක්කොම means වල average එක, මේ ඔක්කොම means වල mean, the mean of means මෙය කරාම එනවා the mean of the sampling distribution එක. ඊට අමතරව මෙන්න මේ curve එකේ දැන් total population එකේ standard distribution එකක් තියෙනවානේ. total population එකේ standard distribution එකයි මේ sampling distribution මේ sampling means වල distribution එකේ standard deviation එකයි වෙනස්. අපි කරන්නේ total population එකේ distribution එක ඒක බෙදනවා square root of n වලට. square root of n කියන්නේ sample එකේ size එක. sample එකේ කී දෙනෙක් ඉන්නවද කියලා. ගොඩක් වෙලාවට ගන්න samples වල sample size එක එකයි. ඒකෙන්ද total population එකේ standard distribution එක sample size එකේ square root එකෙන් බෙදුවම මේ sampling means වල distribution එකේ standard deviation එක එනවා. මේක sample එකේ normal distribution නෙවෙයි, sample එකෙන් normal distribution නෙවෙයි. ඒක population වලින් ගත්ත sample ගොඩකගේ means ටික අපි plot කරාම එන graph එක. අපි ගොඩාක් samples කරනවා. ගොඩාක් samples ගත්තාම මේ curve එක ගොඩක් ලස්සනට එනවා. ඒ කියන්නේ ගොඩක් samples නම් ගොඩක් means උත් අපිට හම්බ වෙනවා. ඊට පස්සේ මේ sampling mean distribution එකේ variance එක මෙන්න මේ formula එකෙන් මෙයා කරන්නේ. standard deviation කියන්නේ variance වල square root එකනේ. එහෙනම් අපි මේක square කරාම මේ variance එක එනවා. මෙතන population එකේ standard deviation එක squared කරලා sample size එකෙන් බෙදුවම එනවා the sampling means distribution එකේ variance එක. අපි means වල distribution එකේ standard deviation එකට කියනවා standard error කියලා. මෙන්න මේ සංකේතය තමයි පාවිච්චි කරන්නේ SE x bar කියන එක. ඊට පස්සේ මෙන්න මේ distribution එකකට අපිට Z transformation එක apply කරන්න පුළුවන්. එකම මේක යන්නේ ඒ කියන්නේ මෙතන Z කියන x bar කියලා කියන්නේ අපිට අදාළ sample එකේ mean එක. දැන් samples ගොඩක් ගන්නවානේ. ඊට පස්සේ අදාළ samples වල mean එක තමයි x bar කියලා කියන්නේ. mu කියන්නේ mean of the population. අපි assumption එකක් මෙතන කරනවා. ඒ assumption එක තමයි that the mean of the sample means equals the total mean of the population. ටික confusing වගේ දැනෙන්න පුළුවන්. It just follow me while I'm doing this and you might be able to get an idea of what this actually means. Again, mean, okay. So the thing is you get multiple samples out of the population. You plot them according to a normal distribution because the mean differs from sample to sample in the form of a normal distribution. Then you take the average of these means and then you have something called the mean of the sampling means, and that you assume is equal to the mean of the total original population that you took the many samples from. Then ප්‍රශ්නයක් දාලා තියෙනවා the number of calories in the food of a dish of a certain fast food restaurant is approximately normally distributed with a mean of 740 calories and a standard deviation of 20 calories. What is the probability that a randomly selected order has at least 760? මේක sample කතා අදාළ නැහැ. පොඩි revision එකක් අර කලින් අපි කතා කරගත්ත Z transformation ගැන. ඊට දැන් මෙතන 760ක් නේ. 740යි mean එක. එතකොට 760 කියන්නේ මේ පැත්ත. එතකොට මේකට මෙන්න මේ කෑල්ලේ මෙන්න මේ කෑලි දෙකේම මෙන්න මෙතන ඉඳන් මෙන්න මේ මම මේ කර්ස් එකේ පෙන්නන ඒරියා එක මේක හොයාගන්න තමයි ඕනේ. මේක හොයාගෙන ඊට පස්සේ ප්‍රශ්නේ කියන්නේ has at least 760. ඒ කියන්නේ මීල් එකේ අඩුම කැලරි ප්‍රමාණය 760 වෙන්න ඕනේ. එතකොට මෙයා හොයන්නේ මේ මුළු එකෙම අර මං highlight කරපු ගාන අඩු කරාම. ඒ මෙන්න මේ පොඩි ගාන. අඩුම කැලරි ප්‍රමාණය වෙන්න ඕනේ 760. එතකොට මම ඉස්සෙල්ලා highlight කළා මෙන්න මෙහෙම ප්‍රමාණයක් පෙන්වන්නේ. මේක හොයාගෙන total එකෙන් අඩු කරොත් මෙන්න මේ ඉතිරි ප්‍රමාණය එනවා උත්තරේ. අපි කන්නේ මේක 760ට අදාළ Z එක හොයනවා. 760 740 Z එක මෙච්චරක් එනවා. මේ table value එක මේක සුළු කරාම 1 වලට අදාළ table value එක. එතකොට මෙන්න මේ area එක 0.3413 වෙනවා. දැන් මේක මේ half එක ගන්න. එහෙනම් මෙන්න මේ පොඩි කෑල්ල 0.5 වලින් අඩු කරාම 0.1587. ඒ කියන්නේ 15.87% has a probability of at least 760. හරි. දැන් ඒක revise session එක. Make important කෑල්ල. What is the probability that the mean of
9 randomly selected orders is at least 760. අපි 9ක් ගන්නවා. මෙතන ගන්න එකයි. මෙතන 9ක් කරගෙන 9ක් කියන්නේ සාම්පල් එකක්. ඒ කියන්නේ orders ගොඩක් හදනවා මේ රෙස්ටුරන්ට් එකෙන් දවසට 9ක් අරගෙන මේ සාම්පල් එකේ මීන් එක 760ට තමා අඩුම වෙන්න ඕනේ. It should be 760 or greater. අර equation එකමයි with a small thing. මම කලින් කිව්වා x bar කියලා කියන්නේ value එක මේක නෙවෙයි. අපි එතන sample එකේ mean එක. sample එකේ අපේ අඩුම mean මේ cut off එක 760. අර population mean එක වෙනස් වෙන්නේ නැහැ. ඒත් මෙතන අපි බලන්නේ standard deviation of the total population නෙවෙයි standard deviation of the distribution of sample means. We are looking at this part refers to the standard deviation of the distribution of sample means. එතකොට මේ population එකේ standard deviation එක අපි square root of n එකෙන් බෙදනවා. බෙදුවම සුළු කරාම 3 කියලා එනවා. ඒකේ table value එක 0.4987. එතකොට මේ කැලේ 4987 වලට ඊට ඉතුරු කැලේ 0.5 වලින් අඩු කරාම 0.013. Same equation thing is when it is a sample අපි මේ root 10 කියන එක add කරනවා. Methods of statistical inference. Methods of statistical inference එක කියන්නේ අපි sample එකක් analyze කරලා sample එක analyze කරලා අපි population එක ගැන conclusion එකක් ලබා ගන්න එක. මේක විදි දෙකකට කරන්න පුළුවන්. එකක් point estimation අනිත් එක interval estimation. point estimation කියන්නේ අපි sample එකක් ගන්නවා. sample එකේ mean එක හොයනවා. sample එකේ mean එක හොයලා මේකෙන් අපි ඒ mean එකෙන් estimate කරන්න හදනවා population එකේ mean එක මෙච්චරක් කියලා. sample එකේ mean එක ගන්නවා. sample එකේ meaning අපි ඒක බලලා දල වශයෙන් කියනවා. එහෙනම් population එකේ mean එක මෙන්න මේ value එක වෙන්නේ නැති කියලා. interval estimation එක කියන්නේ අපි sample එකේ mean එක හොයාගෙන population එකේ mean එක මෙන්න මේ පරාසය ඇතුලේ තියෙනවා කියලා හොයනවා. හිතලා බලනවා කියලා. මේක කරන්නේ sample mean එක දෙකේම ගන්න sample mean එකක් ගන්නවා. මේකේ එක definite point එක නියත අගයක් කියලා අපි estimate කරනවා හිතනවා. මේකේ වෙන්නේ එක පරාසයක් ඇතුලේ තියෙනවා කියලා හිතන එක තමයි. දැන් point estimation අපි ගොඩක් භාවිත කරන interval estimation තමයි ගන්නෙ. අපි කරන්නේ මේ confidence interval කියලා එකක් ගන්නවා. confidence interval එක අරන් මේක මේ සමීකරණය අපි භාවිත කරන්නේ. අපි sample mean එකට දැන් value එකක් තියෙනවානේ. sample mean එකට plus or minus අපි standard deviation දැන් sample means වල standard deviation එක අපි calculate කරලා තියෙන්නේ. ඒකේ table value එක plus or minus මෙය කරාම පරාසයක් එනවා. ඒ පරාසයට අපි කියනවා confidence interval එක කියලා. sample mean එක කරා උදාහරණයක් හැටියට standard deviation එකේ table value එක එකට අපි 90% කියලා දාලා මෙන්න මේ වගේ හදන්න පුළුවන්. 95% confidence interval එක කියන්නේ අපේ population එකේ mean එක අපිට 95% sure මෙන්න මේ පරාසයස්සේ තියෙනවා කියලා. Z distribution. මේ කරන්නේ මේ x bar කියලා කියන්නේ අපි ගත්ත sample එකේ mean එක. ඊට පස්සේ මේකට මේ 1.96 කියලා කියන්නේ මෙතන තියෙනනේ table value into standard deviation of the sampling mean distribution. sample means වල distribution එක අපි හොයා ගන්නවා මේ අර මේකෙන් curve එකෙන් හොයාගෙන මේ 1.96 කියලා ඉන්නේ මෙතන දැන් 95% නේ 95% කියන්නේ මෙන්න මේ වගේ ඒ කියන්නේ මෙන්න මේ පරාසය අක්ෂය තියෙන්න ඕනේ 95% වලට අදාළ table value එක හොයාගන්න මෙහෙමයි. ඒ කියන්නේ මේ මුළු area එක මේ මුළු එකම 100% යනවා. මේක මේවා නම් භාගයක් කියන්නේ 50% නේ. ඒතර භාගයක් කියන්නේ 50% කියන්නේ මෙන්න මේ half එක මේ පාට කරලා තියෙන එක half එකක් කියන්නේ 0.475. අපි 0.475 වල table value එක හොයනවා z score table එකේ. එහෙනම් 1.96. අපි අර කලින් විදියට standard deviation of the sampling means එක හොයාගෙන ඒක මේ table value එක depend වෙන්නේ confidence interval එකේ ගාන අනුව.
මෙතන කොන්ෆිඩන්ස් ඉන්ටර්වල් කියන එක මම ආපහු කියන්නම් ඔය කට්ටියගේ ලේසියට. අපි මීන් එක ෂුවර් කියලා හිතන පරාසයක සම්භාව්‍යතාවය. අපිට 95% ෂුවර් මෙන්න මේ පරාසය තමයි the actual mean, the actual population mean එක තියෙන්නේ කියලා. So 95 කියන එක ඒ සමීකරණයට වඩා ටිකක් කම්ප්ලෙක්ස්. මේ 1.96 කියලා ගන්නවා 95 මේ 0.475 වලට. ඒක ප්ලස් ඕ මයිනස් සාම්පල් එකේ මීන් එක මෙහෙම ගන්නවා. ඊට මේක සුළු කරාම රේන්ජ් එකක් එනවා. එතන x minus 1.6 standard deviation standard error x plus 1.96 standard error SC කියන්නේ standard error කියන එක මම කලිනුත් කිව්වා sampling means වල standard deviation එකක් කියන්නේ standard error එක කියලා. Confidence interval කියන්නේ එක range at which a specific quantity is expected to contain the population parameter as I said before. අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන confidence level තමයි 95, 90, 99. ගොඩාක්ම commonly පාවිච්චි කරන්නේ 95 confidence interval එක. ආපහු කියන්න. sample එකේ mean එක අපි දන්නවා. sample එකේ mean plus or minus 95% අපි තෝරගන්නවා නම් 95% වල table value එක 1.96 1.96 දාලා ඒක අපි standard error එකෙන් වැඩි කරනවා. මේ සමීකරණයෙන් confidence interval එක හොයාගන්න පුළුවන්. significance level එක ලොකු දෙයක් නෙවෙයි අපි අර confidence interval එක 100න් අඩු කරනවා. ඒ කියන්නේ confidence interval නෙමෙයි එතන confidence level වෙන්න ඕනේ. sorry. දැන් confidence level එක 195 නම් significance level එක 105යි. මෙතන point estimate එක කියන්නේ එක point එකක් කියලා හිතන එක. ඒ කියන්නේ මේ sample එකකින් ගත්ත values ටිකක්. මේ sample එකෙන් මේ ටිකේ sample එකේ mean එක තමයි මෙන්න මේක. ඒ කියන්නේ මේ ඔක්කොම එකතු කරාම 3075යි values 15ක් තියෙනවා. එතකොට 205යි average එක එන්නේ මේ values වල. මේක අපි assume කරනවා population එකෙත් 205යි කියලා. කියන්නේ population එක හරියටම 205යි කියලා precisely point එකට කියන හින්දා අපි මේකට point estimate කියලා කියනවා. standard error of the mean. standard error of the mean එක හොයනවා නම් මේ 30 කියලා කියන්නේ මේ ගාණ හැදුවට පස්සේ මේ කියන්නේ මේ ගාණ හැදුවට පස්සේ මේ brackets වල data වල දීලා තිනවා population එකේ standard deviation එක 30යි කියලා. එහෙනම් sampling mean distribution එකේ standard deviation එක ගන්න √10 වලින් බෙදන්න ඕනේ standard error එක ගන්න. එහෙනම් 30 බෙදීම මෙතන 15ක් තියෙනනේ. 15 root එක මෙයා කරාම මේක standard error එක මෙහෙම එනවා. Construct a 95% and a 99% confidence interval for the population mean. So 99% නම් මේ table value එක වෙනස්. අපි කලිනුත් කරා 1.96 තමයි table value එක 95% වලට එකතු කරලා මෙන්න මේ interval එක එනවා. 99% නම් අපි අර උඩ තියෙන graph එක තියෙන්නේ. මේක 99 නම් භාගයක් කියන්නේ 99 වලින් 495 0.495. එතකොට 0.495 වල table value එක 2.57. ඒක standard error එකෙන් වැඩි කරාම plus or minus මෙන්න මේ range එක එනවා. 205 ධන ඍණ මේක. ඊට පස්සේ මෙන්න මේ පරාසය තමයි එන්නේ. 99 කියන්නේ පරාසය ටිකක් ලොකුයි 95 වලට වඩා. confidence limits කියලා කියන මේක lower limit මේක upper limit. then testing of hypothesis වලට කතා කරනවා. මේක ගොඩක් important එකක්. හොඳින් අහගන්න. statistics වල ගොඩක් important එකක් තමයි testing of hypothesis කියලා කියන්නේ. testing of hypothesis කියන්නේ අපේ statistics වල අපි පාවිච්චි කරන මාත්‍ර වෙනසක් ඇති කරන්න. නැත්නම් වෙනසක් තියනවාද? නැත්නම් වෙනසක් අපි හදන්න බැලුවට වෙනසක් නැද්ද කියලා බලන්න. උදාහරණයක් ඇරෙන්න මේ දවස්වල කොරෝනා වෛරස් පැන්ඩෙමික් එක යනවා. ඒකට ගොඩක් කට්ටිය ඩ්‍රග්ස් හොයනවා, වැක්සින් එකක් හොයනවා කොරෝනා වලට ඉෆෙක්ටිව් වෙන්න. එතකොට කට්ටිය කරන්නේ පේෂන්ට්ලා සාම්පල් එකක් අපේ අරගෙන අපේ වැක්සින් ට්‍රයල් එකක් තියෙනවා නම් ඉන්ජෙක්ට් කරනවා වැක්සින් එක. ඊපස්සේ බලලා රිසල්ට්ස් බලනවා. ඒ කියන්නේ බයෝකෙමිකල් මාකර්ස් එහෙම.
එහෙම බලලා කන්ක්ලූෂන් එකකට එන්න ඕනේ. මේ වැක්සින් එක ඉෆෙක්ටිව්ද not effectiveද කියලා. ඒකට ඒක නිසා මේ හයිපොතීසිස් කියන එක ඒකට අදාළයි. null hypothesis කියලා කියන්නේ general statement or default position that there is no relationship between the two measured phenomena. The researcher tried to disprove or reject H naught. ඒක සාමාන්‍ය අපි අරමුණ රිජෙක්ට් කරන්නේ. ඒ කියන්නේ කොරෝනා වෛරස් වැක්සින් එකක් හදනවා නම් අපි H naught කියලා කියන්නේ වැක්සින් එකකින් පොඩ්ඩක්වත් වෙනසක් වෙන්නේ නැහැ කියලා. The vaccine is not effective කියන එක තමයි null hypothesis. null කියලා කියන්නේ ලැටින් no වගේ. ඒ කියන්නේ වෙනසක් වෙන්නේ නැහැ. වැක්සින් එකක් හරි ඩ්‍රග් එකක් හරි මොකක් හරි මේ අපි හොයන්න යන අරමුණේ. Alternative hypothesis කියන්නේ what the researcher really thinks is the cause of a phenomenon, that there is some change, that there is some statistical significance. ඒ කියන්නේ අපි කොරෝනා වෛරස් වැක්සින් එකක් ගහනකොට මේකෙන් වැඩක් වෙනවා, මේකෙන් වෙනසක් වෙනවා, මේකෙන් හෙල්ත් එක ඉම්ප්‍රූව් වෙනවා, මේකෙන් කොරෝනා නවත්තන්න පුළුවන් කියන එක. එතකොට පුළුවන් තරම් null hypothesis එක reject කරලා alternative hypothesis එක statistically accept කරන්න තමයි අපි research වල බලන්නේ. The procedure එක තමයි to reject the null hypothesis called tests of hypothesis or tests of significance. මේක steps තමයි මේක. අපි hypothesis එක formulate කරනවා. The vaccine trial, vaccine number A is effective in hypothesis එක තමයි this vaccine trial vaccine is effective in preventing coronavirus. Reformulate the hypothesis to read as null hypothesis. ඒ කියන්නේ අපි එක පොඩ්ඩක් adjust කරනවා. adjust කළා කියනවා vaccine එකෙන් කොරෝනා වෛරස් වළක්වන්න වැඩක් වෙන්නේ නැහැ කියලා. ඒක null hypothesis එක ඇතුළත reformulate කරනවා. ඊට පස්සේ අපි set up a suitable significance level. 10%, 5%, 1%, 5% තමයි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. අපි එතකොට results වල analysis එකේදී අපි කියන්නේ we did this under a 5% confidence interval or 5% significance level කියලා. Say detect and apply a suitable test, a suitable significance test. මේක තමයි equation එක. මේක දැක්ක ගමන් තේරෙන්නේ නැහැ. මේක example කරද්දි තමයි තේරෙන්නේ ඒක කොහොමද වෙන්නේ කියලා. So draw a statistical conclusion and make a decision. Reject or accept H naught. මේ සමීකරණය වැඩ කරන්නට මම පස්සේ කරන example එකකින් මේ calculator z value එක දැන් අපි 95% කියන්නේ significance කියන්නේ 95 confidence interval එකනේ. අපි කලින් කතා කරා 95, 90, 99 වලට නියත table values තියනවා කියලා. අපි කලින් එකත් කතා කරා මේ table values. මේ equation එකෙන් අපි calculate කරන value එක table එක value එකට වඩා වැඩි වුණොත්, ඒ කියන්නේ table එක value එකට වඩා extreme වුණොත් දෙපැත්තටම, ඒ කියන්නේ ඍණ value එකට වඩා ඍණ වුණොත්, නොහොත් ධන value එකට වඩා ධන වුණොත් අපි කියන්නේ null hypothesis එක reject කරනවා කියලා. මේ equation එකෙන් ගත්ත value එක table value එකට වඩා වැඩි වුණොත් අපි කියන්නේ coronavirus vaccine එක actually it is effective. So difference is really significant statistically. සමානලාට පොඩි difference එකක් වෙන්න පුළුවන්. ඒත් ඒක statistics වලට අනුව අපිට ගණන් ගන්න බැරි එකක් වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ මේ calculated value එක table value එකට වඩා අඩු වුණාම. The null hypothesis is accepted. There is no difference. Therefore, in our example, we state that the vaccine for COVID-19 is not effective. P value of a significant test කියන පොඩි එක. ඒ කියන්නේ significance level එක අපි මෙතන decimal number එකක් හැටියට express කරන එක විතරයි. හරි. මෙන්න example එකක් අපි ගමු. The mean level of prothrombin in the normal population is known to be 20 milligrams per 100 milliliter. A sample of 40 patients showing vitamin K deficiency had a mean prothrombin level of 18 milligrams per 100 milliliter and a standard deviation of 4 mg. Is the mean prothrombin level of these patients with vitamin K deficiency different from the mean prothrombin level the normal population at a 5% level of significance? 5% level of significance කියලා කියන අපි 95 sure මේ interval එක පස්සේ වෙනවා කියලා. මේක logically තේරුම් ගන්න ටිකක් අමාරුයි. මේක මේ diagrammatically තේරුම් ගන්න මෙහෙමයි. අපි මෙන්න මේක calculate කරලා z score එකක් ගන්නවානේ. අර මම ඉස්සෙල්ලා කිව්ව සමීකරණයක් තියෙනවා කියලා සමීකරණ කරන්නට පස්සේ example එකෙන් කියන්න. මේක තමයි 95 range එක. දැන් අපි 95 confidence interval නේ 5% significance level එකක් කියන්නේ. ඒකට මේ පැත්තට 95 100න් 95 කඩු කරාම 5යි. මේ පහ දෙපැත්තට මෙහෙම බෙදලා යනවා. මේ දෙපැත්තට බෙදලා යන regions දෙක කියනවා regions of rejection කියලා.
මේ රිජෙක්ෂන් රීජන්ස් වල අපි calculated value එක ආවොත් අත් කරන්නේ null hypothesis එක රිජෙක්ට් කරනවා. දැන් පොඩ්ඩක් අපි ගාන හදලා බලමු. මේක දෙපැත්තට යන හින්දා මම කිව්වා මේ table value එකක් එනවා around 495% 1.96 table value එක. එතන 47.5 0.475 වලට 0.475 z score එක table value එක. හරි. එතකොට දැන් අර prothrombin level එක ගැන මේවා කරා. අපේ null hypothesis එක vitamin K deficiency කට්ටියගේ prothrombin level එක වෙනසක් නැහැ. ඒ alternative hypothesis එක vitamin K deficiency කට්ටියගේ prothrombin මේ blood clotting factor එක first sem physiology වෙනසක් තියෙනවා කියලා. ඒත් අතරම ගත්තොත් අපේ theory කරනවා vitamin K අර activators වලට ඕනේ. ඒකෙන්ද prothrombin level එක වෙනස් වෙන්න ඕනේ. ඒක අපි දැනගත්තත් අපිට ඒක statistics වලින් confirm කරගන්න මෙන්න මේ ටෙස්ට් එක පාවිච්චි කරගන්නවා. හරි. දැන් අර first second step එක කරා significance level එකත් අපි දන්නවා. එහෙනම් මේකට calculate කරන්න ඕනේ z score එක. x bar minus mu divided by standard error. Standard error එක දන්න standard මේක standard deviation එක අපි sample size එක 40 root 40 වලින් බෙදුවම standard error එක එනවා. population mean එක 20 milligrams. මේකට එක අපේ sample එකේ mean එක 18.9 milligrams. ඒකට අපි z transformation එකක් දාලා බලමු. 18.9 minus 20 divided by 4 over root. calculate කරලා බැලුවා කෙනා 1.74 negative. අපි 95% confidence interval එක මෙතන significance level එක 5 නේ. අපේ මේ ප්‍රශ්නෙම තියෙනවා 5% significance level එක use කරන්න කියලා. So the confidence level here is 95% and the table value for 95% is 1.96. So we have a calculated value and then we have a table value. 1.74 කියන්නේ 1.96 වලට වඩා අඩුයි. මේක plus or minus 1.96 minus එක හින්දා මේකට වඩා ඔබට යන්නේ නැහනේ. ඔබට යන්නේ නැති හින්දා අපි null hypothesis එක accept කරනවා. මෙන්න මේ statistics වලට අනුව අපි කරපු test එකට අනුව mean prothrombin level එක patient ලගේ vitamin K තියෙන deficiency තියෙන කට්ටියගේ වෙනසක් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේ calculated value එක 1.96 වලට වඩා වැඩි වුණොත් ඒ කියන්නේ magnitude එක positive negative ද කියන එක නෙවෙයි. එතකොට අපි null hypothesis එක reject කරනවා. දැන් අපි අදන්න two tail tests and one tail tests. two tail test එකක් කියන්නේ mean prothrombin level එක different කියලා තමයි ප්‍රශ්නේ තිබ්බේ. different ද කියලා බලන්න කියලා. different කියනකොට it might be higher, it might be lower. එහෙනම් අපි ඉස්සෙල්ලා තමයි rejection regions ගැන. rejection region එක high වෙන්න පුළුවන්, low වෙන්න පුළුවන්. ඒත් මේ one tail test වල rejection level එක අපි එක පැත්තකට විතරක් මේවා කරන්නේ. මේක positive one tail test, පල්ලෙන් තියෙන negative one tail test. මේ දෙක rejection region මේක ගත්තොත් මේක 5% වෙන්න තමයි හදලා තියෙන්නේ. 5% කියන්නේ මේ පැත්ත full, මේ පැත්තෙන් චුරිය තියෙනවා. මේ පැත්ත 5%, මේ පැත්ත මේකේ වෙනස වෙන්නේ table value එක වෙනස්. අර ඉස්සෙල්ලා 95% එක two tail test එකක් ගත්තොත් අපි මේක සම්මිතික කියලා හදලා මේක 47.5 z value එක හෙව්වා. ඒතකොට 1.96 කියලා ආවා. මේක කරන්නේ දැන් 95% වලට ඕන table value එක හොයන්න ඕනේ නේ. අපි example එකකට 95% වලට positive one tail test එකක් කරනවා. So we need to find the table value. 95% වලින් මේක දැන් භාගයක් fill කරලානේ තියෙන්නේ. ඒතකොට 0.5 අඩු කරනවා. ඒකට 45ක් එනවා. ඒකට 45% වලට අපි කරන්නේ මෙතන 0.45 වලට table value එකක් හොයනවා. Z score table එක. ඒකට එනවා මෙන්න මේක ඇල 1.65 වගේ. 1.65 තමයි table value එක. p value එක ගැන පොඩ්ඩක් කතා කරලා තියෙනවා. p value එක ගොඩක් අර logically මෙහෙමයි. මේක හිතා ගන්න මේක නිකන් මතක තියාගත්තා නම් කමන්නේ. p value එක 0.05 වලට වඩා ඒ කියන්නේ p value එක 0.05 කියන්නේ 5% level එක. වලට වඩා අඩු නම් null hypothesis එක reject කරනවා. වැඩි නම් අපි null hypothesis එක
ආපහු කියන්න p value එක 0.05 වලට වඩා අඩු නම් null hypothesis එක reject කරනවා, වැඩි නම් null hypothesis එක accept කරන එක. null hypothesis එකමයි තියෙන්නේ. p value එක calculate කරන්න අපිට එන්නේ නැහැ. basically මෙහෙම මතක තියාගන්න, if the calculated value is greater than the table value, then usually the calculated value is greater than the table value, then usually the p value is less than 0.05. If the calculated value is less than the table value, just remember that the p value is greater than 0.05 and you have to accept the null hypothesis. p value को calculate करना तो जो තියෙනවා ඒක නම් මුන් නැති වෙයි කියලා මම හිතන්නේ. අපි පොඩ්ඩක් one tail test ගැන කතා කරමු. one tail test වල කරන මේ rejection region එක එක පැත්තකට isolate කරනවා. කියන 5% rejection region එකක් තියෙනවා. If you have a 95% confidence interval that differs according to the question that you get. Sometimes you get 90% and 99% confidence intervals to include in your research. It is known that vitamin K deficiency causes a reduction in the prothrombin level and not an increase. අපි කලින් කිව්වේ difference එකක් වෙනවා නම් it can be either increased or decreased කියලා. මෙතන අපි දන්නවා අනිවාර්යෙන් vitamin K වලින් කරන්නේ reduction එක. So reduction එක කරනවා නම් අපි මේ rejection region එක මේ පැත්ත තියෙන එක මේ පැත්තට transfer කරනවා. එතකොට it is not useful or logical to find an increase. Okay, so a two-tailed test can be converted into a one-tailed test. ඉන්න මේ වගේ තියෙන්නේ. එක පැත්තට බර කළා. අර මම කලින් කිව්වනේ මේ පැත්තට කරපුවා 0.5 මෙහින් යනවා. ඒ කියන්නේ 95% බලන එන 45 වලට ටේබල් වැලියු එක. ටේබල් වැලියු කියන්නේ 1.65 කියලා. ඒතකොට 1.65 ටේබල් අපි ඉස්සෙල්ලා කරන ඕන ටේබල් වැලියු එකට වඩා වැඩි කියලා බලන එකනේ. අපි one tail test ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ අනිවාර්යෙන් කොහොම හරි null hypothesis එක reject කරන chance එක වැඩි අපි one tail test එකක් පාවිච්චි කරොත්. ඒ one tail test පාවිච්චි කරන්නේ අනිවාර්යෙන් අපි දන්නවා නම් අපේ final outcome එක වැඩි හෝ අඩුද කියලා. different කියලා දන්නවා නම් අර two tail test තමයි පාවිච්චි කරන්න ඕනේ. එතන null hypothesis එක එකමයි. There is no difference vitamin K deficiency තියනගේ. Alternative hypothesis එක mean prothrombin level is less. It's not different, it's less. So therefore the rejection එක මේ පැත්තට යනවා. කොට මේකට is it calculation එකේ වෙනසක් නැහැ. අර ඉස්සෙල්ලා කිව්ව විදියමයි. මෙන්න මේ ප්‍රශ්නේමයි. 18.9 18.9 mean එක 20, standard deviation එක 4, sample size එක 40. එතකොට අර equation දැම්ම -1.74 කියලා එනවා. table value එක දැන් අර ඉස්සෙල්ලා තිබ්බ table value එක 1.96 for a two tail test, but for a one tail test the table value is 1.65. මේක derive කරන්න හැටි පොඩ්ඩක් අර ඔළුවේ මතක තියාගන්න. කියන්නේ මෙන්න මේ කැලේ 95ක් වෙන හැටියට z එකක් හදන්න ඕනේ. so 1.65. දැන් මෙතන x the calculated value is greater than the table value. Therefore we reject the null hypothesis. මේකෙන්ද අපි statistical conclusion එකකට එනවා that vitamin K deficiency තියෙන අයගේ statistically prothrombin levels low than normal. ඊළඟ section එක distribution of the differences of two sampling means. හරි ලොකු population එක ප්‍රජාවක් තියෙනවා. අපි එකේ එක එක sample එන ගොඩක් ගන්නවා. දැන් sample අපේ list එකක් තියෙනනේ, sample set එකක් තියෙනවා. මේ sample වල එක එක sample means තියෙනවා. එක එක මේ magnitude එකේ ඒක අපි plot කරලා පෙන්නවා ප්‍රමත ව්‍යාප්තියකින් normal distribution එකකින් sample වල means කොහොමද vary වෙන්නේ කියලා. ඒකම මේ එක එක samples වල එක එක means වල අපි differences ගන්න බලමු. හිතන්නකො samples අපි sample set දෙකක් එහෙම ගත්තා කියලා. sample like two sets of samples. ඒ කියන්නේ පළවෙනි set එකේ samples 10ක් තියෙනවා, දෙවෙනි set එකේ samples 10ක් තියෙනවා. එතකොට මේ set දෙක අතර අපි වෙනස බලනවා. පළවෙනි set එකේ sample number 1 ගන්නවා. දෙවෙනි set එකේ sample number 1 ගන්නවා. ඊට පස්සේ මේ දෙකේ difference එක බලනවා.
ඒ වගේ සෙකන්ඩ් අර සෙට් දෙකේ නම්බර් 2 වල ඩිෆරන්ස් එක බලනවා. සෙට් 1 වල නම්බර් 3 උයි සෙට් 2 වල නම්බර් 3 වල ඩිෆරන්ස් එක බලනවා. මෙන්න මේ වගේ from two populations with means mu1 and mu2 a series of samples are drawn simultaneously. Sample pair එකක්. The difference of sample means is x bar minus x1 bar minus x2 bar. A series of such difference could be computed. මේ වගේ if these differences in two sample means are considered a collection of quantitative data මේකටත් අපිට frequency distribution එකක් අඳින්න පුළුවන්. මේ වගේ ඉන්නේ. මේක diagrammatically illustrate කරලා තියෙන මෙහෙම විතරයි. samples දෙකක් ගන්නවා. samples දෙකක means වල difference එක ගන්නවා. ඒකත් අපි distribution එකක් ඇතුළට අඳින්න පුළුවන්. sample දෙකක් අරන් හිතන්න ඒවල ලොකු difference එකක් තියෙනවා කියලා. ලොකු positive difference එකකුයි ලොකු negative differences උයි. එහෙනම් මෙන්න මේ කෝණය තමයි ඒව තියෙන්නේ. අපි randomly samples වල difference එක ගත්තොත් ගොඩක් ඒවා average value එක තියෙන්නේ. ඒක ගොඩක් තියෙනවා. ඒක normal distribution එකක් ඇතුළට එනවා. මේක ටිකක් අර මොලේ කරකැවෙන concepts ටිකක් තමයි. එසේ මේ differences වලත් mean එකක් හැදුවොත් ඒක mu1 minus mu2 කියලා ගන්න පුළුවන්. එසේ sampling distribution of a difference between two means වලත් standard deviation එකක් මෙන්න මේ formula වල ගන්න පුළුවන්. මේකේ sigma 1 කියලා කියන්නේ sample number 1 එකේ නැත්නම් sample number 1 of population not sample number 1 population number 1 එකේ standard deviation එක divided by පළවෙනි එකේ sample population එක ගත්ත sample එකේ sample size එකේ same for sigma 2 population number 2 divided by sample size number 2 square root එක ගත්තම මේක standard deviation එක එනවා. populations දෙකක means දෙක අතර මේක හොයන්න මේ වගේ එකක් useful. equations ටික ආපහු දාලා තියෙනවා mean එක කියන්නේ mu1 minus mu2 ඒකන populations දෙකේ means වල වෙනස variance to total variance of the two independent populations මේ formula standard error of the difference of the means මෙන්න මේ formula එකෙන් ගන්න. confidence interval එකටත් අර කලින් තිබ්බ equation එකමයි but with a small difference table value එකත් මේකම අපි කියන්නේ standard error of the difference of the means වල difference එකේ normal distribution එකක් අදින්න පුළුවන්. ඒ normal distribution එකක් තියෙනවා නම් අනිවාර්යෙන් normal distribution එක standard deviation එකක් තියෙනවා. මේ means වල difference එක ගැන අපි අදින normal distribution එකේ standard deviation එකට අපි කියන්නේ standard error of the difference of the means. And you can include the same thing testing hypothesis වල or interval method එකේ previous method whereby the only difference is මෙතන mean එක වෙනුවට අපි පාවිච්චි කරා අපි ඉස්සෙල්ලා කරේ observed value minus මොකද්ද minus mean total mean divided by standard error of the distribution. මේක simple අඩු කරන්න මොනවද කරන්නේ samples එකේ means වල වෙනස බෙදනවා sampling mean difference distribution එකේ standard error එකේ. මේක අපි කියන්නේ null hypothesis එකේ null hypothesis එක අපේ state කරනවා මේ means දෙක අතර වෙනසක් නැහැ කියලා. alternative hypothesis එක කියන්නේ means දෙක අතර වෙනසක් තියෙනවා කියලා. මේක example එකක් මේක researcher wanted to find out whether the blood pressure is increased in people who work near furnaces. He checked the blood pressure in two groups of people. furnaces කියලා කියන්නේ ගොඩක් factories වගේ factories වල රත් කරන boilers වගේ එහෙම මේ කට්ටියගේ අර heat එකේ හින්දා blood pressure වැඩිද කියලා. තව office workers කට්ටියගේ. ඒක statistically significance ද කියලා. perfect නම් null hypothesis එක මේ දෙන්නගේ blood pressure එක වෙනසක් වෙන්න බෑ. null hypothesis කියන්නේ වෙනසක් නෑනේ. null hypothesis කියන්නේ 0 null කියන්නේ 0. උන මේක standard deviation population එක not the standard error. standard deviation and standard error උ පටලවා ගන්න එපා. sample size furnace කට්ටියගෙන් 72ක් ගත්තා. office එකගේ 48ක් ගත්තා. Is there any evidence to suggest that people working near furnaces has a higher BP? Okay, you have to look for this word higher. Higher hari lower hari කියනවා කියන්නේ you should use a one tail test.
one tail test. ඒ කියන්නේ එක වලිගේ ටෙස්ට් එකක් කරන්න ඕනේ. ඒකට තනි වලිගේ ටෙස්ට් එකකින් table value එක වෙනස්. තනි වලිගේ ටෙස්ට් එකේ 95% table value එක 1.65, two tails නම් 1.96. කොහොම එකේ හරි බලමු table value එක. මෙතන 1.65 මෙතන වෙලා තියෙනවා. null hypothesis එක BP වැඩි වෙන්නේ නැහැ furnace තියෙන කට්ටියගේ. alternative hypothesis එක furnace කට්ටියගේ blood pressure වැඩි. අපි කියන means දෙකේ අර equation එකට ඔක්කොම substitute කරනවා. means දෙකේ වෙනස හොයනවා, which is 9. This is standard error of the difference of population. ඒකට අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ මෙන්න මේ formula එකෙන් තමයි කරන්න ඕනේ. Basically, if you are good with the formulas, all you have to do is just substitute everything and the answer comes. This is the standard error of the difference of sample means. And then you get a value of 11.2. 11.2 කියලා කියන ගොඩක් වැඩි table value එකට 1.65 ඒ කියන්නේ 95% one tail confidence interval එකකට තියෙන value එක. ඒකින්ද අපි null hypothesis එක reject කරනවා. Null hypothesis එක reject කරනවා කියන්නේ our conclusion is that the blood pressure is increased in people working near furnaces. Okay, so that ends the difference about sample means, and next we go to the next section about T distribution. හරි, අපි දැන් කතා කරන්නේ T distribution ගැන. T distribution කියන්නේ Z distribution වගේමයි. ඒත් වෙනස තමයි sample size එක පොඩි T distribution කරන එක. When the sample size is small, it's less than or equal to 30, we use T instead of Z. So the T distribution is also symmetric around the mean, almost like the Z distribution. But the difference here is here's the Z1 and here's the T1. The T distribution has flatter tails. මේක අර මහත ටිකක් වැඩි උස අඩුයි. කයි variability එක වැඩි. ඒ කියන්නේ Z එක ගත්තොත් මෙන්න මේක ඇතුලේ variability එක ටිකක් අඩු. හින්දා T එකේ variability එක වැඩි. T table එකක් කියලා තියෙනවා Z table එකක් වගේ. ඒත් මේක එක වෙනස තමයි මේකේ අර probability values වල degrees of freedom කියලා එකක් අපි දැනගන්න ඕනේ. degrees of freedom කියලා කියන්නේ දැන් අපි sample එකකටනේ අපි T එක මෙයා කරන්නේ 30ට අඩු sample එක. sample size එක අනුව වෙනස් වෙනවා මේ degree of freedom කියන එක. sample size -1, n-1 equals degree of freedom. දැන් අපි බලමු table එකේ කොහොමද මේ degrees of freedom එක අදාළ දැන් මේක අදාළ වෙන්නේ කියලා. මේක තමයි T table එක කියලා කියන්නේ. T table එක මේ පැත්තේ degrees of freedom තියෙනවා, මේ පැත්තේ probability එක තියෙනවා. මෙන්න මෙතන තියෙන මේ reference එකකට පාට කරන මේක තමයි. මෙන්න මේ පාට කරන proportion එක තමයි මෙන්න මේ probability එකෙන් කියන්නේ. T.1 කියන්නේ 10% probability එක. 10% probability එක මේ degrees of freedom වලට. හිතන්න අපිට තියෙන sample size එක 11. sample size 11 නම් 11 එකක් අඩු වුණා. කියන්නේ n-1 degrees of freedom 10. මේ T distribution එකේ ඒ කියන්නේ 10ක් මේ 11ක් තියෙනවනේ අපේ. 11 plot කරාම මේ වගේ distribution එකක් එනවා. මේකේ මට 110ක values පාට කරන්න ඕනේ නම් 10යි මේ T.1 කියන එකට යනවා. මට 5% වල මේ T score එක හොයා ගන්න ඕන නම් 5% මෙන්න මෙතෙන්ට යනවා. මෙන්න මේ value එකට 2.5 degrees of freedom මේ value එක බලනවා. 1% මෙච්චරයි, 0.5% මෙච්චරයි. මේ shade කරලා තියෙන area එක. shade කරලා තියෙන area එක ඒ කියන්නේ මේක as a probability ඒ කියන්නේ total area එකෙන් අනුපාතයක් හැටියට 0.1 කියන්නේ මේ degrees of freedom මෙච්චරකට මෙන්න මේ value එක හොයන්න ඕනේ. මේ T value එකට තමයි T value එකත් මෙහෙම තියෙන හින්දා එතකොට ඒක value එක හොයාගන්න පුළුවන්. මෙන්න මේ axis එකෙන් T value එක පෙන්නනවා. මේ T value එකට කොච්චර මේකක් shade වෙලා තියෙනවද කියලා අර table එකෙන් අපිට හොයන්න පුළුවන්. ඒ degree of freedom එක ආයෙත් අපි දැනගෙන තියෙන්න ඕනේ. හැමතිස්සෙම T table එක හරි Z table එක හරි වළනකොට පාට කරලා තියෙන්නේ කොතන ඉඳන් කොතෙන්ටද කියලා බලලා තමයි හිතින් හිතා ගන්න ඕනේ කොහොමද apply කරන්න කියලා. නැත්නම් සමහර reference tables වල පාට කරලා තියෙන end එක ඒ කියන්නේ මැදින් සමහර ඒවාල කරලා තියෙනවා, සමහර ඒවාල අයිනෙන් පටන්ගෙන තියෙනවා.
එහෙම normal distribution තියෙනවා. සමහර ඒවා මැදින් shade කරගෙන ගිහිල්ලා තියෙනවා. සමහර ඒවා අයිනෙන් පටන් ගන්නවා. ඒකට අනුව අපි හිතලා මේව කරන්න ඕනේ. මේක table එකෙන් තමයි find the probability that t is larger than 1.725. අපිට මේ 20 degrees of freedom row එකට යනවා 1.725 හොයාගන්න. ඒ අර මැද ඒකට හරියන column එක හොයාගන්නවා. column එක හොයලා ඒකෙන් probability එක අපි derive කරනවා. equation එක මෙන්න මේක z score එක වගේම t value එක හොයන්න. observed value minus mean divided by the standard error of the sample. confidence interval එකත් අරකමයි z එක වෙනකොට t එක දාන එක. අපිට t ද z ද කියලා හොයාගන්න ඕනේ මෙන්න sample size එක බලලා තමයි. sample size එක 30ට වඩා අඩු නම් example 25 අපි දාන්නේ t distribution not the z distribution. හරි in 25 patients නෑ උත්තරේ නෑ. do it hypothesis says same method as c. අර table එක හොයන විදිය තමයි වෙනස් වෙන්නේ. පොඩ්ඩක් මෙන්න මේ question එක බලමු. A judge orders a company with a poor environmental record to clean up some of its land. The judge states that the company must ensure that the arsenic content in the soil is no more than 50 ppm on average. After supposed cleanup, we take a sample, a random sample of 17 soil samples, and they had a mean arsenic content of 65.2, the simple standard deviation of 12.1. This is proves strong evidence. 50ට වඩා වැඩි. ඒත් අපිට මේක statistically significant ද කියලා බලන්න t analysis එකක් දාන්න ඕනේ. හරි. ඉස්සෙල්ලා වගේ දැන් null hypothesis එක alternative hypothesis මෙයා කරන්න ඕනේ. null hypothesis එක ඒක අපේ අනුව company has not මේක alternate HA නේ. null hypothesis එක not more than average කියලා වෙනසක් නැහැ. alternate hypothesis company has not complied with the judge's order. Soil arsenic content is more than the average. That is statistically significant. මේකේ sample mean එක x mu කියන්නේ අපිට ඕන එක 50 ppm on average. මේකේ මගර තන මෙයා කලන් තියෙනනේ should be no more කියන්නේ අවම value එකක් ඕනේ. එතකොට අපිට මේකට ඕනේ right side one tailed test එකක්. one tailed test වල table value එකත් අපි හොයන්න ඕනේ t table එක බලලා. අපි ඉස්සෙල්ලා z table එකේ 1.65 කියලා හොයාගත්තා. මේක degree of freedom එක අනුව හොයන්න ඕනේ t table එකේ. හරිද? මේක සුළු කරා standard error එක හොයන්න sample size එකෙන් අර square root එකේ බෙදන්න ඕනේ 5.1. ඊට t table එකේ one tail test එකක් දැම්මම මේ degree of freedom එකට 1.746 කියලා එන්නේ. This is the calculated value is greater than the table value. අපි ඉස්සෙල්ලා කිව්වා if the calculated value is greater than the table value, we say that the null hypothesis is rejected. Null hypothesis is rejected කියලා කියන්නේ කෙනෙක් company එක judge ගේ order එකට අනුව ඒ ඉල්ලීම ඒ order එක ඒ අනපනත ඉටු කරලා නැහැ. ඒකෙන්ද ඒ company එකට විරුද්ධව legal action ගන්න වෙනවා. for contempt of court. exercises. ඊටසේ t test වර්ග දෙකක් තියෙනවා. pool t test and you have the paired t test. ඊට පස්සේ අපි ඉස්සෙල්ලාම කතා කරමු pool t test. pool t test කියන්නේ means දෙකක් තියෙනවා. we have two samples, two means. ඒ pool කියලා කියන්නේ මේ samples දෙක අතර relationship එකක් නැහැ. කියන්නේ එකම conditions යටතේ නෙවෙයි කරලා තින්නේ. independent එකිනෙක අතර මේ effect එකක් නැහැ. එක sample එකෙන් තව sample එකට effect එකක් වෙන්නේ නැහැ. ඒකට එක formula එකක් තමයි දාන්න ඕනේ. pool t test කියන එක. මේකේ properties නේ equation තමයි වෙන්න ඕනේ. මේකේ ගොඩක් equation තියෙනවා. මෙන්න මේකමයි දාන්නේ. මේ equation එක t value එක හොයන්න. අපි ඉස්සෙල්ලා කරා z value එකේ differences වලට ගන්න එක.
මේක එක සාම්පල් එක මීන් එක තව සාම්පල් එක මීන් එක ඊට පස්සේ ස්ටෑන්ඩඩ් එරර් එකෙන් බෙදනවා. එතකොට මේකේ අමාරු මේක තමයි ස්ටෑන්ඩඩ් එරර් එක හොයන එක. ස්ටෑන්ඩඩ් එරර් එකට ඉක්වේෂන් ගොඩක් තියෙනවා. සාම්පල් 1 එකේ සාම්පල් සයිස්, සාම්පල් 2 එකේ සාම්පල් සයිස්, ඊට S කියලා කියන පූල් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන්. ඒ කියන්නේ මම ඉස්සෙල්ලා මතක් කරන්න ඉස්සෙල්ලා කියපු එක සාම්පල් වල අපි ඩිෆරන්සස් ගත්තොත් සාම්පල්ස් වල වැලියුස් වල වෙනස ගත්තොත් අපි ඒකෙනොත් ප්ලොට් කරන්න පුළුවන් නෝමල් ඩිස්ට්‍රිබියුෂන් එක. මේක මම මතක් කිරීමක් මේ කරන්නේ කලින් කරපු එක. ඒකෙත් තියෙනවා ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. ඒකට කියනවා පූල් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් කියලා. පූල් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක හොයන එක මෙන්න මේ ෆෝමියුලා එකකින් කරන්නේ. මේ ෆෝමියුලා එකයි අන්තිම ඔක්කොම එකතු කරාම මෙන්න මේ ෆෝමියුලා එක තමයි යන්නේ. S1 කියලා කියන්නේ පළවෙනි සාම්පල් එකේ S1 කියන්නේ පළවෙනි සාම්පල් එකෙන් තමයි පළවෙනි පොපියුලේෂන් එකේ තියෙන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. S2 කියලා කියන්නේ දෙවෙනි පොපියුලේෂන් එකේ තියෙන ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් එක. පූල් ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් කියන්නේ පොපියුලේෂන් දෙකම ගත්තම දෙකටම පොදු ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් තමයි මේක. ඒක ඩිරයිව් කරන්නේ මෙහෙම. අපි පොපියුලේෂන් දෙක වෙන පොපියුලේෂන් දෙකයි සාම්පල් දෙකයි වෙනසනේ බලන්න. ඒකට අදාළ පොපියුලේෂන් දෙකේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් ටික ගන්නවා. degree of freedom අපි දැන් කලින් කිව්වේ තනි සාම්පල් එකකට degree of freedom එක n-1. මේකේ සාම්පල් දෙකක් තියෙන හින්දා n+n1 plus n2 minus 2 දෙකෙන් අඩු කරනවා. දෙකෙන් අඩු කළා degree of freedom එක හොයනවා. degree of freedom එක වුණේ table එක බලනකොට. confidence interval no change අර කලින් z එක වගේමයි. hypothesis testing with same method. මෙන්න මේක තමයි pool t test එකේ example බලන්න. To find the effectiveness of a supplementary diet over normal diet, two groups of children were compared. Groups දෙකක්. ඒ කියන්නේ එකම මේ වෙනස්ම children ලා දෙන්නේ. මේ දෙක අතර මේ relationship එකක් නැහැ. Find out the difference between the mean weight gains is statistically significant at the 5% level. මේ දෙකේ sample size 16යි 9යි. 16යි 9යි කියන්නේ 30ට වඩා අඩුයි. ඒකෙන්ද අපි දන්නවා මෙතන t test එකක් තමයි කරන්න ඕනේ. Significance level එක 5%. මේක mean gain in weight. මේක normal diet. Standard deviation දෙක population දෙකේ. sample size values. ඔන්න අපි equation එක apply කරා. ටිකක් දිගයි. මේක සුළු කරාම අන්තිර difference ඒ table value එකක් 1. table value නේ calculated value එකක් 1.74 එනවා. table value එකෙන් එන්න ඕනේ එකට 2.069. ඒකෙන්ද අපේ table value එකට වඩා අඩු හින්දා H naught කියලා කියන්නේ null hypothesis එක. null hypothesis එක accept කරනවා හැබත් null hypothesis එක අපි reject කරන්නේ නැහැ. so මේක conclusion එක තමයි that there is no difference between group 1 and group 2 statistically when you want to increase the weight with reference to the two diets. All you have to do is find difference එක ගත්තා equation එකට substitute කරා t value එකක් calculate කරා table එකෙන් t value එකක් හොයාගත්තා. ඒ කියන්නේ මේ degrees of මේකේ degree of freedom හොයනවා නම් දන්නවනේ 16 19 25 එහෙනම් degree of freedom 23. අපි දන්නන්නේ දෙකක් අඩු කරන්න ඕනේ මෙතන 16 9 ඍණ 2. ඒකට 5% significance level එකට 2.069. අපි පොඩ්ඩක් එක example එකකට බලමු මේ 2.069 එක හොයාගත්තේ කොහොමද කියලා. අපේ degree of freedom එක 23 5% තමයි හොයන්නේ. එතකොට 5% මේක two tail test එකක්. different ද නැද්ද කියලා නේ හොයන්න ඕනේ. එතකොට different two tail test නම් මේක දෙපැත්තට බෙදලා යනවා. දෙපැත්තට බෙදලා යනවා නම් අපේ කලින් ප්‍රශ්නේ ගැන මම supplement ප්‍රශ්නේ මෙතන 2.5% මෙතන 2.5% rejection areas on either side. ඊට පස්සේ 2.5 වලට අදාළ t එක හොයාගත්තා. මේක one tail test එකක් නම් one tail test එක නම් මෙන්න මේ වගේ one tail test එක පැත්තකට බර වෙලා
ना 23 වලට 5% මේ t 5% වලට 1.714 ගන්නවා. මේක two tailed එකක් හින්දා අර මේකෙන් භාගය මෙන්න මේකෙන් භාගයක් අපි ගන්නෙ. භාගය තමයි 2.069. ඉතින් 2.069 ප්‍රශ්නය. හරි. paired t test කියලා කියන්නේ dependent samples. කියන්නේ samples are dependent on each other. ඒ කියන්නේ conditions දෙකේම එකයි. කියන්නේ conditions දෙකේම එකක් twin studies වල අපි ගොඩක් කරන්නේ. ඒ කියන්නේ twinsලා දෙන්නෙක් කරන් twinsලා දෙන්නට එක එක මේ factors දෙනවා. ඒ කියන්නේ සමහර එක drug එකකට දීලා අනිත් එක්කෙනාට නිකන් ඉන්න තියෙනවා. ඒ වගේ match samples. එක මේක ගැන match කළ dependency එකක් තියෙනවා. before and after. එක event එකකට කලිනුයි පස්සේ තියෙන එක compare කරනවා. මේ වෙලාවේ dependent කියලා කියන්නේ අර sample එක එකයි conditions එකයි environment එකත් එකයි. ඒකින්ද එකිනෙකට dependency එකක් තියෙනවා. ඒක තමයි dependent කියලා කියන්නේ. ඒක exam මේක කිව්වට ගොඩක් තේරෙන්නේ නැහැ. අර example එක කරාම තේරෙයි. මම equation එක නිකන් mention කරන්නම්. t value එක ගන්න මෙන්න මේ equation එකෙන්. d bar කියලා කියන්නේ mean difference. standard deviation මෙන්න මේකෙන් ගන්න. ඒක දැක්ක ගමන් තේරෙන්නේ නැහැ. 95 confidence interval වල අදාළ equation එකක් මේක. අපි කොට example එකට කියලා බලමු. in a study to find out the effectiveness of a new treatment. අපි තුර අපා coronavirus වලට treatment එකක් කියලා it was compared with the standard treatment. The two treatments were administered to 6 twin pairs. Twins ලා 6 දෙනෙක් ගන්නවා. And the recorded healing distances are given in the table. හරි එක pair එකකට මෙහෙම ගන්න. මේ dependence එකක් තියෙනනේ. මේ කියන්නේ මේ new treatment එකේ වෙලා healing distance healing වල තියෙන අපි මනින අගයක් කියලා ගමුකෝ. නිකන් example එකක් හැටියට. study එකේ මේ study නෙවෙයි standard healing distance එක මේක new healing distance එක මේක. වෙනසක් තියෙනවා. එක twin කෙනෙකුට standard එක දෙනවා, තව එක්කෙනෙකුට අලුත් එක දෙනවා. එතකොට මේ හොඳට මතක තියාගන්න. දැන් මේක paired එකක්. paired එක මම හැමතිස්සෙම කතා කරා dependency. එක twin කෙනෙකුට හම්බෙන result එක ඒ twin pair එකට අනන්‍යයි. ඒ twin pair එකට විශේෂයි. දෙවෙනි twin pair එකට හම්බෙන results ඒකට විශේෂයි. තුන්වෙනි twin pair එකට හම්බෙන ඒකට විශේෂයි. ඒකින්ද කලින් වගේ pool කරන්න බෑ. pool කරනවා කියන්නේ හැම එකම එකට ගන්නවනේ. මෙතන mean gain index මේක අදාළ නැහැ. ඒ කියන්නේ යාම mean එක හොයාගෙන. ඒ තරක ඒ twins ලට special. This is unique. These values are unique for these twins. So this is how we do it. මේ දෙක අතර වෙනස අපි calculate කරනවා. D එක new minus standard 8 එකයි. මෙතන බිඳුවයි. මෙතන ඍණ එකයි. මෙතන 2යි. ඒක ස්ක්වයර් කරනවා. ස්ක්වයර් කළා මේවල එකතුව ගන්නවා. epsilon කියන්නේ එකතුව. epsilon d කියන්නේ මේවල එකතුව. epsilon d squared කියන්නේ මේක එකතුව. හරි. එතකොට අපිට epsilon d squared epsilon d වල මේකයි n අපි දන්න sample size එක 6යිනේ 6 pairs. හය දාලා මෙන්න මේ formula එක දානවා. මේ formula එක දාලා අපි standard error එකයි මේකයි හොයාගෙන අන්තිම t value එක මෙතනින් හොයා ගන්නවා. t value එකක් හොයාගෙන 95 confidence interval එකට අපි table value එක හොයලා table value එක මෙතන බලමු ප්‍රශ්න බලමු. check whether effective කියනකොට it's a one tail test. අපි 6 කියනකොට එන degrees of freedom එක 5 n minus 1 නේ n minus 1 වලට degree of freedom එක 5 නම් 5 වලට අපි table value එක බලනවා 5% වලට. so table value එක එක්ක calculated value එක compare කරලා calculated value එක table value එකට වඩා වැඩි නම් null hypothesis එක reject කරනවා. table value එකට වඩා අඩුයි නම් table value එක තියෙන පරාස අස්සේ තියෙන නම් null hypothesis එක reject කරන්නේ නැහැ. ඒවත් null hypothesis එක accept කරනවා. මේක තව ප්‍රශ්නයක්. okay
So thank you for listening. In this section, we covered what is a normal distribution. We covered Z transformation. We gave an introduction to inferential statistics and how to do hypothesis testing for Z distributions. And finally, we ended up with T distributions and how to do pool T testing and pair T testing. So that ends part 2 of statistics. Thank you.